You are watching Educational Broadcasting Channel. අයිබෝන් දුවේ පුතේ අදත් සුපුරුදු පරිදි EBC මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන ගණිතයේ වැඩසටහන යටතේ 7 ශ්‍රේණියට අදාළව ගණිත පාඩම් මාලාව කොටසට අදාළ කොටසක් අද දිනේ සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ දශම කියන පාඩම් කොටස. හරි. අපි 7 පන්තියේ දශම පාඩම් කොටසට යන්නේ ඉස්සෙල්ලා අපි 6 පන්තියේ දශම චුට්ටක් මතක් කරගමු. ඒක වඩාත් අපිට පහසුයි. මොකද්ද මේ දශමයක් කියලා කියන්නේ? දශමයක්. අපි දැන් සාමාන්‍ය සංඛ්‍යාවක් ලිව්වොත් අපි 23 කියලා ලිව්වොත් මෙයා 1 ස්ථානය, මෙයා 10 ස්ථානය. එතකොට 458 කියලා ලිව්වොත් මෙයා 1 ස්ථානය, මෙයා 10 ස්ථානය, මෙයා 100 ස්ථානය. එතකොට මේවා ස්ථානයයන් ওই විදිහට එනවා. නමුත් දශමයක් කියලා කියන්නේ දුවේ පුතේ යම්කිසි ඒකකයක් මොනවා හරි ඒකකයක් ගන්න. මේ ඒකකයක් අරගෙන මේක බෙදන්න කෑලි 10කට. 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි. සමාන කෑලි 10කට බෙදුවහම මෙන්න මේකෙන් එක කෑල්ලක් ගත්තොත් මෙන්න මෙයාට කියනවා අපිට ලියන්න පුළුවන් මේක සම්පූර්ණ කොටසින් 10න් පංගුවක් කියලා. මෙන්න මේ 10න් පංගුව කියන එක තමයි අපි ලිව්වේ 0.1 කියලා. එතකොට යම්කිසි ඒකකයක් සමාන කොටස් 10කට කඩලා ඒකෙන් එක කෑල්ලක් ගත්තාම 10න් එකක් නැත්නම් 0.1. මෙයාට තමයි දශමයක් කියලා කිව්වේ. මේකෙන් කෑලි දෙකක් පාට කළොත් 10න් 2යි කියලා ලියලා ඒක ලියන්නට පුළුවන් 0.2 කියලා. මේකෙන් කෑලි 3ක් පාට කළොත් එහෙනම් 10න් 3 කියන කොටස 0.3යි කියලා ලියන්නට පුළුවන්. එහෙනම් අපිට මේ විදිහට දශමය හඳුනා ගන්නට පුළුවන්. අපි 6 වසර පාඩම් මාලාවට අදාළව අපි 6දී මේ කොටස ඉගෙනගෙන තියෙනවා. එහෙනම් දශමයක් වෙන්නේ යම්කිසි ඒකකයකින් 10කට බෙදුවහම ඉන් එක කොටසක්. එතකොට එයා දශමයක්. ඊළඟ දුවේ පුතේ අපි 6 පන්තියේදී මේ දශම කියන කොටස දෙවන දශම ස්ථානයත් අපි හෙව්වා. එතකොට මේ දෙවන දශම ස්ථානය හැදෙන්නේ කොහොමද? මෙයාට අපි කියන්නේ පළවෙනි දශම ස්ථානය. තිතෙන් මෙහා පැත්තේ දකුණු පැත්තේ ඉන්න පළවෙනි දශම ස්ථානය. එතකොට මෙයාගේ දෙවනි දශම ස්ථානය හැදෙන්නේ මම කිව්ව යම්කිසි ඒකකයක් කොටස් 10කට බෙදන්නට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 10යි. ඒකෙන් එක කෑල්ලක් ගත්තාම තමයි දශමය හැදෙන්නේ. මේක 10ට නෙමෙයි මේ කඩනවා මේ අතට. මේ පැත්තට 10කට මම කඩනවා. එතකොට මේ එක පුංචි කොටුවක් ගත්තාම මෙන්න මෙයාව ගත්තාම මේ කොටසේ ඔක්කොම මේ පැත්තට 10යි මේ පැත්තට 10යි ඔක්කොම 100ක් තියෙනවා. මේ 100න් එක කෑල්ලක් කියලා කියන්නේ මෙයා ලියන්නට පුළුවන් 0.01. දෙවන දශම ස්ථානය දක්වා අපි 6 පන්තියේ සාකච්ඡා කරමු. මේකෙන් කොටු දෙකක් පාට කළොත් 100න් 2යි 0.02යි. මම මේකේ පාට කරනවා කොටු 21ක්. 21ක් පාට කළා. එතකොට 21ක් පාට කළාම මෙහෙම තීරු දෙකක් පාට වෙනවා. එතකොට 100න් 21යි කියන්නේ 0.21. තමන් හඳුනා ගන්නට ඕනේ මේ දෙක කියන්නේ 10න් මේ සම්පූර්ණ මේ එක කෑල්ලක් කියන්නේ මේ තීරුවක් කියන්නේ සම්පූර්ණ රූපයෙන් 10න් එකක්. මේ තීරුව කියන්නේ 10න් එකක්. එතකොට මේකේ තියෙනවා 10න් එකේවා දෙකක් සහ 100න් එකේවා එකක්. එතකොට ওই විදිහට ස්ථාන දෙකක් දක්වා දශම අපි 6 පන්තියේ කතා කරනවා. ඒ වගේමයි අපි 6 පන්තියේදී දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීමත් පොඩ්ඩක් සාකච්ඡා කරනවා.
ඒ ගැන චුට්ටක් අපි මේකම සාකච්ඡා කරමු. 2.4ට එකතු කරන්නට ඕනේ 1.7. තර මෙයා ලියා ගන්න ආකාරය තමයි තාමත් වැදගත් වෙන්නේ. 2.4යි 1.7යි. මේ ආකාරයට ලියවෙන්නට ඕනේ. දශම තිත එක කෙලින් එන්නට ඕනේ. 7යි 4යි 11න් එක එකක් ඉතුරුයි 2යි 1යි 3යි අර 1යි 4යි. උත්තරේ 4.1යි ලෙස ලියන්නට පුළුවන්. තව උදාහරණයක් අපි ගත්තොත් 5.2ට එකතු කරන්න 0.38. මේක නිවැරදිව ලියා ගැනීමයි වැදගත් වෙන්නේ. 5.2 0.38. මෙයා 10න් 1 ස්ථානය. මෙයත් 10න් 1. ස්ථානයාගෙන් එක පෙළට එන්නට ඕනේ. දශම තිතේ සිටයි විහිදෙන්නට ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ 8, මෙතන තියෙන්නේ 5, මෙතන තියෙන්නේ 5. උත්තරේ 5.5යි. එතකොට ස්ථානයාගේ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. තව උදාහරණයක් ගත්තොත් 6න් අඩු කරන්න කියනවා 3.41. දැන් කොහොමද මේක ලියන්නේ? 6 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. 6 දශම තිත තියෙනවා. පේන්න නෑ. නමුත් අපි තියාගෙන ඕනේ ගාන හදන්න. මේකෙන් අඩු කරන්න ඕනේ 3.41. 10න් එකක් 9යි. 9න් 4 5යි. මෙතන 5න් 3 2යි. අවසාන උත්තරය වෙන්නේ 2.59. ඔය විදිහට අපි 6 පන්තියේදී එකතු කිරීම සහ අඩු කිරීම කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ගැන මතක් කරගන්න ඕනේ. අපිට දෙන දශම සංඛ්‍යාවක් ඝනක රාමුවක නිරූපණය. 28.6යි 1. මෙයා ඝනක රාමුවක පෙන්වන්නට ඕන. එහෙනම් මෙයාට තියෙනවා කණු කීයක්ද? 4ක්. මේ කණු 4 මේක දැන් අපි මේකේ බෝලෙන්දට වැඩක් නැහැ. හරියට ස්ථානියාගේ මේකේ ලියවෙන්නේ නැතුව. අපි දන්නවා 28 කියන සංඛ්‍යාව ගැන විතරක් හිතුවොත් 28 මෙයා කීයද? 1 ස්ථානය, මෙයා 10 ස්ථානය. දැන් අපි චුට්ටකට ඉස්සෙල්ලා කතා කළා මෙයා කියන්නේ කීවද? 10න් එකේවා, මෙයා 100න් එකේවා. ඔය විදිහටයි ඝනක රාමුවේ ස්ථානියාගේ ලකුණු වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන බෝල ටික අඳින්න තියෙන්නේ. මේකේ 2ක්, මේකේ 8ක් ඇඳෙන්නට ඕනේ. මේකේ 6ක් ඇඳෙන්නට ඕනේ. මේක ඇඳෙන්න ඕනේ 1යි. ඔය විදිහට ඝනක රාමුව නිරූපණය වෙනවා. මේකේ තව සංඛ්‍යාවක් තිබුණා නම් මේ විදිහට ස්ථාන 3ක් තුන්වෙනි දශම ස්ථානය. එතකොට මෙයා මේ කණුව නම් වෙන්නේ 10න් එකේ කණුව විදිහට. එතකොට දශම සංඛ්‍යාවක් ලිව්වහම 28.6.1.4 ලිව්වහම මෙයාගේ 6 කියන්නේ 10න් එකේවා, 1 කියන්නේ 100න් එකේවා, 4 කියන්නේ 10න් එකේවා. මේ දශම සංඛ්‍යාව කියවන්නේ කොහොමද එතකොට? 28යි දශම වලින් පස්සේ සංඛ්‍යාවෙන් සංඛ්‍යාව කියවෙන්නට ඕනේ. 28.6.1.4 614 එහෙම නෙමෙයි. 28.6.1.4 දශම වලින් පස්සේ කියවෙන සියලුම සංඛ්‍යා ඉලක්කමින් ඉලක්කම කියවෙන්නට ඕනේ. හරි. ඔය මම මූලික ටික තමයි මම ඔය 6 පන්ති ඉගෙන ගත්ත ටික නැවත පොඩ්ඩක් ඕගොල්ලන්ට පුනරීක්ෂණය ලෙස පොඩ්ඩක් මතක් කළේ. හරි. අපිට 7 පන්තියේ දුවේ පුතේ ඕගොල්ලන්ට මීළඟට තියෙන්නේ අපිට සාකච්ඡා කරන්න සංඛ්‍යාවක් 10 බලයක් වන සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් ලෙස නිරූපණය කරන්න. ඒ කියන්නේ හරියට 10 තියෙන ඒවා, හරියට 100 තියෙන ඒවා, හරියට 10 තියෙන සංඛ්‍යා කොහොමද දශම ලෙස ලියන්නේ කියලා. 10න් 1 10න් 3 10න් 9 10න් 5 මේවා ලියන්නට ඕනේ දශම ලෙස. මේක නම් හරි පහසුයි. 10න් 1 කියන්නේ පුතේ 0.1. 10න් 3 කියන්නේ 0.3. 10න් 9 කියන්නේ 0.9. 10න් 5 කියන්නේ මේ විදිහට අපිට ලියන්නට පුළුවන්. එතකොට මම මෙයාව මිශ්‍ර භාගයක් ලෙස ලියනවා. 1යි 10න් 1
මෙයා කොහොමද දැන් දශම සංඛ්‍යාවක් ලෙස ලියන්නේ? 1.10න් 1 කියන්නේ පුතේ සම්පූර්ණ එකකුයි තව 10න් පංගුවකුයි. එහෙනම් මේක ලියන්න පුළුවන් 1.1 ලෙස. මෙයා 10න් 3 0.3 තමයි. මෙයාට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් 2.10න් 3 කියලා. එහෙනම් මෙයා ලියන්නට පුළුවන් මේ දෙක කියන පූර්ණ සංඛ්‍යාව 2.3 විදිහට. මෙයා 10න් 9 අපි මෙයාට දාමු පූර්ණ සංඛ්‍යාව 4.10න් 9. එහෙනම් මෙයා ලියන්න පුළුවන් 4.9 ලෙස. 10න් 5 මම මේක ලියනවා 12.10න් 5 කියලා. එහෙනම් මෙයා ලියන්න පුළුවන් 12.5 ලෙස ලියන්නට පුළුවන්. මිශ්‍ර භාගයට අදාළව පූර්ණ සංඛ්‍යාව මේ ආකාරයට ලියන්නට හරි. අපි මේ මිශ්‍ර සංඛ්‍යා ගැන අපි තව ඉදිරියේදී කතා කරමු. මේගොල්ලන්ගේ පහසුව සඳහා තමයි මම නැවත මතක් කිරීමක් කළේ. මේ පාඩමේ ඉදිරියේදී නැවත මිශ්‍ර භාග කොටස හම් වෙනවා. එතකොට හරයට 10 තියෙනවා නම් දුවේ පුතේ මේ විදිහට දශම ස්ථාන එකක් එන විදිහට ලියන්නට පුළුවන්. 10න් 1 0.1යි 10න් 3 0.3යි 10න් 9 0.9යි 10න් 5 0.5. මේ තියෙන්නේ හරයට 10 නේව ලියන විදිහ. දැන් බලමු ඊළඟට හරයට 100 ආවොත් 100 කියන සංඛ්‍යාව ආවොත් දැන් කොහොමද ලියන්නේ කියලා. 100න් 1 100න් 5 100න් 13 100න් 47 මේ වගේ සංඛ්‍යා. 100න් 1යි කියලා කියන්නේ 0.01. 100න් 5යි කියන්නේ 0.05යි. 100න් 13යි කියන්නේ 0.13. 100න් 47යි කියන්නේ 0.47. ඒ කියන්නේ 100න් පංගු වෙනවා නම් දශම ස්ථාන දෙකක් තියන්නට ඕනේ. 100න් 1යි කියන්නේ මෙතන එක ඉලක්කමයි. යා දශම ස්ථානයක් වැඩි කරන්න ඕන නිසා දශම තිතට පස්සේ මුලට බිඳුවක් දාන්න ඕන. මොකෝ අපි අගට බිඳුවක් දැම්මට වැඩක් නැහැ. දශම තිතෙන් පස්සේ එන ස්ථානයට බිඳුවක් එන්නට ඕන. ඔයාලට 10න් බෙදෙන ඒවා ලියනකොට ඒකේ තියෙන වෙනස තේරුම් ගන්නට පුළුවන් වෙයි. උදාහරණයක් විදිහට අපි ගමු 10න් පංගු 10න් 1 10න් 5 10න් 13 10න් 24 10න් 1 10ට දශම ස්ථාන 1යි 100ට දශම ස්ථාන 2ක් තියන්න ඕනේ. එහෙනම් 1000ට දශම ස්ථාන 3ක් තියන්නට. එහෙනම් බිඳුවයි දශම ස්ථාන 3ක් කරන්න බිඳු 2ක් දාලායි ගන්න වෙන්නේ. එහෙනම් 10න් පංගුවයි කියන්නේ 0.0.1. එහෙනම් 10න් 5යි කියන්නේ 0.0.05. එහෙනම් 10න් 13 0.0.1 විදිහටයි නේද? එහෙනම් 10න් 24 0.0.24 විදිහට ලියවෙනවා. එහෙමනම් 10න් පංගු 100න් පංගු සහ 10න් පංගු ඔය විදිහට දශම සංඛ්‍යා බවට පහසුවෙන් ලියන්නට පුළුවන්. එතකොට දෙන ඕනෑම හරයට 10 100 1000 නැත්නම් 10 බල තියෙන සංඛ්‍යා මේ විදිහට ලියන්නට පුළුවන්. 10න් පංගු ලියනකොට කල්පනාවෙන් දශම ස්ථාන 1යි යාට තියන්න ඕනේ. 100න් පංගු ලියනකොට යාට දශම ස්ථාන 2යි තියන්නට ඕනේ. 10න් පංගු ලියනකොට මතක ඇතුව දශම ස්ථාන 3ක් දක්වා යාට යන්න. ඔය විදිහට 10න් 100න් සහ 10න් පංගු ලියවෙනකොට දශම සංඛ්‍යා ඔය විදිහට ලියන්නට පුළුවන් පහසුයි. දුවේ පුතේ ඔයගොල්ලන්ට මේ කොටසට අදාළව තියෙනවා පෙළ පොතත් එක්ක සාකච්ඡා කරන්න 11 අභ්‍යාසය මේ කොටසට අදාළව ලියන්නට පුළුවන්.
හරි. අපි තව උදාහරණ කීපයක් කලවමු. මේ තුන් දෙනාම කලවම් වෙන ආකාරයට සාකච්ඡා කරමු. මේ සංඛ්‍යා ටික ලියන්නට ඕනේ දශම සංඛ්‍යා විදියට. 10න් 7 100න් 54 10න් 128 මේවා දශම ලෙස ලියන්නට ඕනේ. එහෙනම් 10න් 7යි කියන්නේ 0.7. 100න් 54 කියන්නේ 0.5යි. 100න් 128යි කියන්නේ 0.128. මේ විදිහට දෙන ඕනෑම හරය 10 100 1000 වන භාග සංඛ්‍යාව දශම සංඛ්‍යා ලෙස ලියන්න පුළුවන් වෙන්නට ඕනේ. තව උදාහරණ කීපයක් ගත්තොත් 10න් 9 100න් 7 10න් 51 10න් 9 ලියන්නට පුළුවන් 0.9යි. 100න් 7 ලියන්නට පුළුවන් 0.07. 10න් 51 දශම ස්ථාන 3ක් තියන්නට ඕනේ. එහෙනම් 0.051. ඉතින් අපිට මේ දශම ස්ථාන තියන්න ඕනේ ගාන හොයාගන්න මෙහෙමත් පුළුවන්. 10ට 1 බිංදුවයි න්යාට දශම ස්ථාන 1යි. 100ට බිංදු 2යි ඒ නිසා දශම ස්ථාන 2යි. 1000ට දශම ස්ථාන 3ක් තියන්නට ඕනේ. හේතුව බිංදු 3ක් තියෙනවා. එහෙම හිතා ගන්න. ඒතර ඔය විදිහට අපිට පුළුවන් 10න් පංගු 100න් පංගු සහ 10න් පංගු 10 දශම සංඛ්‍යා ලෙස නිරූපණය කරන්න. තව උදාහරණයක් අපි එනම් ඕකේ අනිත් පැත්ත චුට්ටක් ඔය එක්කම කතා කරමු. දශමය දෙනවා භාගය ලෙස ලියන්න. 0.7. දැන් පහසුයි මේක ලියන්න. 0.61 0.008 0.321 0.007 මේවා කොහොමද දැන් භාග සංඛ්‍යා ලෙස ලියන්නේ? දැන් 10න් 100න් 1000 හරය තියෙනකොට දශම ලෙස ලියමු. දැන් දශමය දෙනවා භාග ලෙස ලියන්න. එහෙනම් දශම 7යි කියලා කියන්නේ මෙයාට දශම ස්ථාන 1 නිසා 10න් වෙන්නට ඕන. එහෙනම් උත්තරේ 10න් 7. මෙයාට දශම ස්ථාන 2 කියන්නේ හරයට 100න් ඕනේ. 100න් කීයක් එන්න ඕනද? 61. මෙයා හරයට ස්ථාන 2යි තියෙන්නේ. දශම තිතෙන් පස්සේ ස්ථාන 2යි 100න් 8. මුල බිඳුව ලියන්න අවශ්‍යතාවයක් නැහැ. හේතුව එහි වටිනාකමක් මෙතෙන්දී නැති නිසා. ඒ නිසා 100න් 8 ওই විදියට ලියනවා. 321යි කියන්නේ මෙතන 0.321 දශම ස්ථාන 3ක් තියෙනවා. ඒ නිසා යා 10න් පංගු 10න් 321. මෙයාට දශම ස්ථාන 3ක් තියෙනවා. ඒ නිසා මෙයා ලියවෙන්නේ 10න් පංගු 10න් 7 ලෙස ලියවෙනවා. එතකොට දුවේ පුතේ ඔයගොල්ලන්ට භාග සංඛ්‍යාව දුන්නහම හරය 10 100 1000 වෙනවා. මේ පැත්තට ගන්න පුළුවන් දශම සංඛ්‍යා ලෙස. 10න් 7 දශම 7යි. 100න් 61 0.61යි. 100න් 8 0.008. 10න් 321 0.321 ලෙස. 0.007 ලැබෙනවා. 10න් 7 කියන භාග සංඛ්‍යාව දශම සංඛ්‍යා ලෙස. එතකොට භාග කොටස දුන්නහම දශම ලෙස යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දශම කොටස දුන්නහම මේක භාග සංඛ්‍යා කොටට යන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ දෙපැත්තටම ඕගොල්ලන්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වෙන්නට ඕනේ. මේව ගමන් කරන්න පුළුවන් නම් මේ කොටස Tamanට ඉක්මනින් ලියන්න පුළුවන් නම් මේ පාඩම් කොටස් ඉතාමත් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. වැඩියෙන් මේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නට ඕනේ. අපි තව උදාහරණ කීපයක් ගත්තොත් එහෙම 0.073 0.073
බිඳුවයි බිඳුවයි 9 බිඳුවයි දශම බිඳුවයි 8 බිඳුවයි දශම බිඳුවයි 5 මේ සංඛ්‍යා ගත්තාම මේවා භාග ලෙස ලියමු. බිඳුවයි දශම බිඳුවයි 7යි 3යි කියන්නේ දශම ස්ථාන 3යි. එහෙනම් 10න් 73. දශම ස්ථාන 3යි 10න් 9. මෙයා දශම ස්ථාන 2යි 100න් 8. මෙයා දශම ස්ථාන 2යි එයා 100න්. මේ විදිහට දුවේ පුතේ අපිට පුළුවන් දශම සංඛ්‍යාව භාග සංඛ්‍යා බවට ඔය විදිහට පරිවර්තනය කරන්න. දශම ස්ථාන 1ක් තියෙන ඒවා තියෙනවා. දශම ස්ථාන 2ක් තියෙන ඒවා තියෙනවා. ඒ වගේම දශම ස්ථාන 3ක් තියෙන ඒවා තියෙනවා. ඒ නිසා මේ වගේ කොටස් හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. මේ දෙපැත්ත ගැනම මොකද දෙපැත්තටම පරිවර්තනය කිරීමේ හැකියාව තියෙන්නට ඕනේ මේ පාඩම් කොටසට අදාළ. එතකොට අපි හරයට 10 100 සහ 1000 තියෙන භාග සංඛ්‍යා දශම සංඛ්‍යා බවට පරිවර්තනය කළා. ඒ වගේම දශම සංඛ්‍යාවක් ස්ථාන 3ක් දක්වා තියෙන දශම සංඛ්‍යාවක් ආපස්සට භාග සංඛ්‍යා බවට පරිවර්තනය කළා. එතකොට භාග සංඛ්‍යා දශම බවටත් දශම සංඛ්‍යා භාග බවටත් මේ විදිහට පරිවර්තනය කළා. ඔයගොල්ලෝ දුවේ පුතේ මේවා හොඳින් අධ්‍යයනය කරන්නට ඕනේ. මේ කියලා දුන්න කොටස් නැවත ඔයගොල්ලෝ පෙළ පොතත් සමග සාකච්ඡා කරන්නට ඕනේ. එහෙනම් අපි තව උදාහරණ කීපයක් සාකච්ඡා කරමු. බිඳුවයි දශම 7 බිඳුවයි දශම බිඳුවයි 7 බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 7 මේ කොටසින් මේක තියෙන වෙනස තේරුම් ගන්නට ඕන. බිඳුවයි දශම 7 10න් 7 බිඳුවයි දශම බිඳුවයි 7 100න් බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 7 ස්ථාන 3යි ඒ කියන්නේ 10න් 7 මේ විදිහට දශම 7 කියන්නේ 10න් 7 බිඳුවයි දශම බිඳුවයි 7 කියන්නේ 100න් 7 බිඳුවයි දශම බිඳුවයි බිඳුවයි 7 කියන්නේ 10න් 7 මේ විදිහට අපිට පුළුවන් දෙන දශම සංඛ්‍යාව මේ විදිහට පරිවර්තනය කරන්න භාග සංඛ්‍යා බවට. අපි මේ වගේ තව ක්‍රියාකාරකමක් කළොත් යා කිරීම මෙහෙම තියෙනවා 10න් 9 10න් 7 71 100න් 53 10න් 5 අනිත් පස්ස තියෙනවා 0.71 0.5යි 3 0.5 0.9 බිඳුවයි දශම බිඳුවයි 5 බිඳුවයි දශම බිඳුවයි 7යි 1 නිවැරදි ස්ථානවලට යා කරන්න තියෙනවා. යා කරනකොට 10න් 9 අපි දන්නවා බිඳුවයි දශම 9 10න් 71 එතකොට එක වගේ දෙකක් තියෙනවා කොටස්. මෙයාට ස්ථාන 3ක් තියෙනවා දශම ස්ථාන 3ක් තියෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ බිඳුවයි දශම බිඳුවයි 153 ස්ථාන දෙකක් තියලා තියෙන්නට ඕනේ. එහෙනම් බිඳුවයි දශම 5යි. අවසාන ගාන 10න් 5 තියෙන්නේ. එයා 10න් 5 දශම 5ද බිඳුවයි 5ද කියන එක අපි නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. මෙයාට දශම ස්ථාන එකක් තියෙනවා නම් මෙයා 10න් 5 වෙන්නට ඕනේ. මෙයා බිඳුවයි 5 තියෙනවා නම් 100න් 5 වෙන්නට ඕනේ. ඒ නිසා 10න් 5යි කියන්නේ බිඳුවයි දශම 5 යා වෙන්නට ඕනේ. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ මේ පාඩමට අදාළව ඔයගොල්ලෝ පෙළ පොතේ තියෙන 11 එක අභ්‍යාසය නැවත අධ්‍යයනය කරන්නට ඕනේ.
අපි මීළඟ පාඩම් කොටසේදී මේ ඊළඟ කොටස සාකච්ඡා කරගෙන නන්දුවේ පුතේ ඔබ සියලු දෙනාටම